SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 ඔක්තෝබර් 1 බ්‍රහස්පතින්දා සිරස්තල ජන කණ්ඩායම් ඉලක්ක කරමින් බුද්ධ්‍යංශ සහ හමුදාව ක්‍රියාත්මක වන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ චෝදනාවට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු. සිනහව නිමාවේ සෝසුසුම් මැද ටෙනී සමුගනි. ලෝක ළමා දිනයට සමගාමීව මනුසත් දෙරණින් ගම්බද පාසල් වලට පුස්තකාල බස් රථ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. ආයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමගයි. පොතපතට දරුවන් නැඹුරු කරමින් ලෝක ළමා දින සැමරුමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක් වුණා. ඒ ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව බසයෙන් අනාගතයට තේමාවෙන් දියත් වන පුස්තකාල පහසුකම් නොමැති පාසල් වලට පුස්තකාල ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කරමින් බසයෙන් අනාගතයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ධාවනයෙන් ඉවත් කළ බස් රථ නවීන පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල පහසුකම් නොමැති පාසල් වෙත ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මනුසත් දෙරණ පසුගියදා ආරම්භ කළා. ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතන මෙම සත්කාරයේදී මනුසත් දෙරණ සමගින් අත්වැල් බැඳගත්තා. වැඩසටහනේ සමාරම්භය සටහන් කරමින් පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කෙරුණු බස් රථ පහක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඒවා පාසල් වෙත බාර දීම අද සිදු කෙරුණා. ඒ අදට යෙදෙන ලෝක ළමා දින සැමරුමට සමගාමීවයි. මෙලෙස පුස්තකාල පිරිනැමුණේ කුරුවිට විජයකුමාරතුංග විද්‍යාලය, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, කිලිනොච්චිය ධර්මපුරම් දෙමළ කනිෂ්ඨ විද්‍යාලය, ගාල්ල පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය, ගම්පොළ දොළොස්භාගේ කනිෂ්ඨ විද්‍යාලයටයි. අනතුරුව ජනාධිපතිවරයා පුස්තකාල නිරීක්ෂණයටද එක් වුණා. ඉස්කෝලේ පොත් ඇර වෙන මොන පොත් කියවන්නේ මම කතා පොත් කියනවා තමන් ප්‍රශ්නේ දැන් දාලා දෙන්න. යා ට්‍රාන්ස්ෆර් ගිහලා ආයිද යන්නේ ගැලවෙන ඉඳලා ඒක මේ වයිෆයි සේරෝ කියන්නේ වයිෆයි දැන් අද ඉඳන් පාසලට හම්බ වෙනවා ලස්සන බස් රථයක් එක්ක අලුත්ම පුස්තකාලයක්. මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ලොකු අත්දැකීමක් ඒක. මං හැමදාම ඇවිල්ලා මේකට නැංගලා මං හැමදාම පොත් කියවනවා. පොත් කියවීම මේක හරහා මම දකි ආකර්ෂණීය ලෙස ළමයි ඇබ්බැහි වෙයි කියලා. අපේ විද්‍යාලයට ලොකු ජයග්‍රහණයක් කියලා හිතනවා මේ දේ ලැබීම. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි පාසල් 25කට මෙම බස් රථ පිරිනැමීමට නියමිතයි. නිසා අපි දරුවන්ට ආරාධනා කරනවා තමන් අර සුපුරුදු පුස්තකාලයට ගියා වෙනුවට අලුතෙන් තම අපි දන්න බස් එකට නැගලා බස් එකට ගොඩ වෙලා අලුත් විදියට ගිහිලා වාඩි වෙලා පොතක් කියවන්න. වගකීම් යුතු මාධ්‍යයක් හැටියට මේක
අපේ මනුස්සත්දේරණ ව්‍යාපෘතිය යටතේ මේකට උදව් කරන්න හැකියාව ලැබුණා. ඒ ප්‍රථම වටය හැටියට මම හිතන දිස්ත්‍රික්ක 25ෙම පාසල් 25කට පුස්තකාල පරිත්‍යාග කරනවා. ඊට පස්සේ අපිට ඉතුරු පාසල් ගැනත් බලන්න පුළුවන්. මේ බස් රථ භාවිතයෙන් ඉවත් කරලා වසර ගණනාවකට කලින් යකඩවලට විකුණන්න තිබිච්ච බස් රථ දැන් අපි ඒක නවත්තලා දැන් අපි මේක පුස්තකාල නොමැති පාසල් වලට බස් රථ ලබා දීමේ ව්‍යාපෘතියක් බවට ඒක පරිවර්තනය කරලා තියෙනවා. ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ තියෙන තාක්ෂණික සම්බන්ධකම අනුව ලෝකයේ ලොකුම පුස්තකාලය වෙන අන්තර්ජාලයට මේ දුෂ්කර ගම්මානවල විදුහල් සම්බන්ධ කිරීම අපිට ලැබුච්ච ලොකු අවස්ථාවක් මේකයි. අනතුරුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණි දරුවන්ට ජනාධිපති කාර්යාලය දැක බලා ගැනීමටද අවස්ථාව හිමි වුණා. ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. අපේ රට අපේ දෑතියන තේමාවෙන් ළමා දිනය සැමරෙද්දී වසංගත හමුවේ වැඩිහිටි අභියෝගයන් මැයින් වැඩිහිටි දිනය සැමරෙනවා. සෑම වසරකම සැමරුණත් ඔවුන් දෙපාර්ශවයේම මුහුණ දෙන ගැටලු අද වන විට සමාජ අර්බුද දක්වා වර්ධනය වී තිබෙනවා. මේ ඒ ගැන අද දෙරණ තබන සටහනක්. බිලියන 7.8ක් වූ ලෝක ජනගහනයෙන් 26%ක් වයස අවුරුදු 16ට අඩු දරුවන්. අද වන විට ලෝක ළමා ජනගහනය මිලියන 260 ඉක්මවනවා. මෙවැනි දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණ ඔවුන් රැකබලා ගැනීමයි. නමුත් දිළිදු භාවය, මන්ද පෝෂණය, මව්පියන් විසින් නොසලකා හැරීම, ළමා අපචාර, කම්කරු සේවයේ යෙදවීම, ළමා සොල්දාදුවන් වැනි දරුවන් මුහුණ දෙන ගැටලු වර්තමානයේ වන විට අර්බුද බවට පත්වෙලා. යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙන්නේ ආහාර නොමැතිකමින් ලෝපුරා දරුවන් ලක්ෂ 30ක් පමණ සෑම වසරකම මේ යන බවයි. වැඩිහිටියන් දරුවන්ගේ අපේක්ෂා දෙස බලා සිටියත් චතුරිකා දිනේශ නැමැති මේ දැරිය අනාගතයේ දෙස අවිනිශ්චිතව බලා සිටිනවා. මේ දැරිය අපට මුණ ගැසුනේ අවකන හස්තිපෞර ගම්මානයේදී. සත්හැවිරිදි ඇගේ උපන්දිනයත් අදට යෙදී තිබීම විශේෂත්වයක්. මෙයාගේ අම්මා මිය ගියා. මෙයාට මාස 5න්. ඉතින් මගේ මව් කිරි දීලා තමයි මේ දරුවෝ මං ජීවත් කරගත්තේ. දරුවගේ තාත්තා? තාත්තා අසනීපකාරයෙක්. මොන වෙලාවද? ඒ ළමයි ගැන වැඩි කල්පනාවක් නැහැ දරුවෝ දෙන්නේ. කේක් ගෙඩියක් ගන්නවත් මහත්යෝ කොට කීයක් හරි නැහැ. මේ ළමයාගේ උපන්දිනේ සමරන්නවත් අඳුම් පැළඳුම් ගන්නවත්. මේ හේතුවෙන් ඇය සිය කුඩා සහෝදරයාද සමග දිවි ගෙවන්නේ මිත්තනියගේ රැකවරණය යටතේ. මේ මිත්තනිය කාගේ හෝ රැකවරණය අපේක්ෂා කරන වයසක පසුවත් ඇයට පැවරී ඇති වගකීම අතිමහත්. එකිනෙකට රෙදි කැබලි යා කරමින් සකස් කෙරෙන අත්පිස්නා විකිණීම මිත්තනියගේ එකම ජීවිකාවයි. කොහොමයි කුලිය අර මේ රෙදි කැලි බඳලා රුපියල් 300ක් ගන්නවා. එයා ආසයි ඉතින් හැමදේම කන්න ඉතින් මට දෙන්නවත් කමක් නැහැ. එක වේලක් කන්නේ අපි. මම දවස් 5කින් විතර බත් කෑවේ නෑ. ගුරු කියලා මොකද පාන් කෑල්ල තමයි කන්නේ. අද ඇවිල්ලා කෑවද? ඈ? කෑවේ නෑ. වයස අවුරුදු 7ක් වූ ඇය අකුරු කරන්න පාසල් ගියේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ සටහන් සහිත කාඩ්පත උපයෝගී කර ගනිමින්. ඒ ඇයට තවමත් උප්පැන්නයක් නොමැතිවීම හේතුවෙන්. උපැන්න ඉල්ලලා කරදර කරනවා අපේ මේ සර්ලා හැමතැනම ගෙවලා කතා කරලා බලනවා ආපුවම කියන්නේ තාම ලියාපදිංචි වෙලා නැහැ කියන එක තමයි. ලෝක ළමා දිනය මෙන්ම ලෝක වැඩිහිටි දිනයත් අදට යෙදී තිබෙනවා. වැඩිහිටියන්ගේ මෙහෙවර අගයා විවිධ උත්සව සංවිධාන වෙද්දී පොහොය දිනයක් වූ අදත් අවිවේකීව තම දිනය නිම කරන්නට ඇතමුන්ට සිදු වෙනා. සතියට දවස් 6ම වැඩ. ඉතින් ළමයින්ගේ බලාපොරොත්තු වෙන්න බෑනේ. දැන් අපිට තාම ඇඟ හයියත්තිය තියෙනවනේ. ළමයි හිටිය ළමයින්ගෙන් වැඩක් නැහැ. දුකයි තමයි මොනවා කරන්නද කාට කියන්නද? ඔය ළමයි නැද්ද අම්මට? ළමයි 3 දිනක් කිල්ලත් අම්මා පාරේද? ළමයි දැක්කේ නැද්ද? දකින්නවා. හිතන්නේ නෑ අම්මා ගැන. අම්මා දැන් කාට ගෙදර යනවද? ලෝක ළමා හා වැඩිහිටි දිනය සමරන අද දිනේ මේ අපූර්ව අවස්ථාව සංවිධාන කර තිබුණේ බන්ධනාකාර දෙපාර්තමේන්තුව විසින්. පාදුක්ක වටරැක එලිමහන් කඳවුරේ සිරදඩුවම් විදින රැදවියන් සිය දරුවන් සමග එක් වී පැය කිහිපයක් කෙළිදෙලෙන් ගත කරන අයුරුයි මේ. ඇතැම් සිරකරුවන් තම දරුවා දැක තිබුණේ පළමු වතාවටයි. දශක ගණනක් පුරා මෙරට රසික හදවත් සිනහවෙන් සැනසූ ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද දැයෙන් සමුගත්තා.
ඒ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සෝසුසුම් මැදයි. පසුගිය 29 වනදා අභවප්‍රාප්ත වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් විවිධ පාර්ශ්ව එක්ව සිටියා. අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට එක්ව සිටියා. ජනතාවට හදවතින්ම කතා කරපු කලා ක්ෂේත්‍රය බබලවපු කෙනෙක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා තුමා පැතූ මෝක්ෂ සුවය තුමාට ලැබේවි කියලා. පොස්සුරු තුරට පමණ ඇරඹි අවමංගල සභාව ආමන්ත්‍රණය කළ කලාකරුවන් ප්‍රහසන රංගන ශිල්පියාගේ අතීතය මෙලෙස ආවර්ජනය කළා. ටෙඩි අනද්දිත් අපිට hina යනවා. එක්තරා නාලිකාවකට මම ස්තුතිවන්ත වෙනවා. දෙරණ නාලිකාවේ ටෙනි මේයන් ඉස්සල්ලා ජනප්‍රියම කොමඩියන් හොඳම ප්‍රහසන ශිල්පියා හැටියට ටෙනීට දුන්නා සම්මානයක්. එදා ටෙනි හරි සන්තෝෂෙන් හිටියේ. මොරටුව විල්ලෝරාවත්ත නිවසේ තැන්පත් කර තිබූ ටෙනිසන් කුරේ මහතාගේ දේහය පස්වරු 4ට පමණ මොරටු මුල්ල දේවස්ථාන සුසාන භූමිය වෙත රැගෙන එනු ලැබුවා. ඊට අනතුරුව දේවස්ථානයේදී ආගමික වතාවත් සිදු කෙරුණා. ටෙනිසන් කුරේ මහතාගේ දේහය තැන්පත් කරනු ලැබුවේ දේවස්ථාන සුසාන භූමිය තුලයි. මෙහිදී බන්දු සමරසිංහ සිය සහෘදයාට අවසන් වරට අමතනු ලැබුවේ ඉතාමත් සංවේදී ආකාරයෙන්. මේ දෙදෙනාගේ මේ චූටි බන්දු තියලා ඔහු තනියම යනවා. මේ වැඩේ ඔහුට කරන්නත් බෑ මට කරන්නත් බෑ. මේ දෙන්න තනි වෙන වෙලාවේදී අද ඔහු ඒක කරගත්තා. මම තනි වුණා. දෙනේ මගේ මිත්‍ර ආදරණීය මිත්‍ර Thank you. Right. Thank you. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එළවන චෝදනා ප්‍රසිද්ධිය ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා වැඩබල නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 45 වන සැසිවාරය අමතමින්. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය නිකුත් කළ නිවේදනය මානව හිමිකම් කවුන්සිලේ 45 වන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබුවා. The government of Sri Lanka wishes to make the following observations. වාර්තාවේ සඳහන් බියගැන්වීම්, ආවේක්ෂණය කිරීම, හිරිහැර කිරීම පිළිබඳ පැමිණිලි සහ පලිගැනීම් චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතන වෙත විධිමත් පැමිණිල්ලක් කරන මෙන් අදාළ පාර්ශවයන්ට ආරාධනා කරනවා. එවිට චෝදිත සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට හැකි බවද ශ්‍රී ලංකා රජය දන්වා සිටිනවා. මේ චෝදනා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති බව පවසන ශ්‍රී ලංකා රජය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිනවා මෙන්ම මාධ්‍යවේදීන් මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට බලපෑම් කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කර නඩු පැවරීමට වග බලා ගන්නවා. විශේෂයෙන්ම විනාශකාරී පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක හමුදා සහ බුද්ධ්‍යංශ ජාතික ආරක්ෂාව සඳහා සාමාන්‍ය ආරක්ෂක ජාල ක්‍රියාත්මක කිරීමට අමතරව රටේ නිශ්චිත පුද්ගල කණ්ඩායම් අධීක්ෂණය කිරීමේ නිරත නොවන බව නැවත අවධාරණය කරනවා. ලෝපුරා ව්‍යාප්ත රැඩිකල් හා අන්තවාදී කණ්ඩායම් වල නවීන උපාය මාර්ග මැද්දේ සිය ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන ඕනෑම රටකට කනගාටුදායක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට ශ්‍රී ලංකා රජය විශ්වාස කරන බැවින් මෙම සන්දර්භය තුළ පවතින යථාර්ථය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් ශ්‍රී ලංකා රජය සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. Ground reality in this context. පාලකයා කිසිවිටකත් දේශීය හිමිකරුවා නොව හුදෙක් රටවැසියාගේ සහ සියලු ජීවින්ගේ භාරකරුවා පමණක් යන සංකල්පය මත පිහිටා තමා රාජ්‍ය පාලනය ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින්.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයට සමගාමීව ඇමරිකාවේ නිව්යෝක් නුවරදිය සංවිධානය කළ ජෛව විවිධත්වය පිළිබඳ රාජ්‍ය නායක සමුළුව මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7:30ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතනු ලැබුවා. The concepts of biodiversity must be at the very core of the 2030 Sustainable Development Agenda. The Colombo Declaration on Sustainable Nitrogen Management was adopted last year. We as world leaders must better manage nitrogen, ensuring the sustenance of humankind. Sri Lanka is home to 2 UNESCO natural heritage sites, the Central Highlands and the Singaraja Rainforest Reserve. We are also proud of our 6 sites recognized under the Ramsar Convention on Wetlands. Sri Lanka firmly stands committed to protect and sustainably manage these natural assets that contributes to our unique and rich biodiversity. The wetland parks that we have created in cities, especially in and around our capital, Sri Jayawardenepura Kotte, are home to an array of plant and animal species, offering a mini rainforest experience within crowded cities. The ancient governance of Sri Lanka was built on the concept that the ruler is never the owner of the land. He is merely its caretaker on behalf of his countrymen and all living beings. This is the very principle that my government has adopted in our development agenda. ගාල්ලේ රාත්‍රී සාදවලට අයිස් සහ කුෂ් මද්‍රව්‍ය අලෙවි කරන ජාවාරමක් නීතියේ රැහැනට හසු කර දීමට අද දෙරණ උකුස්සාට හැකි වුණා. උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගාල්ලේ සංවිධාන කරන රාත්‍රී සාද සඳහා මද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට තොරතුරු අද දෙරණ උකුස්සාට අනාවරණ වනවා. ඒ අනුව දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සම්බන්ධ කරගන්නේ මෙම ජාවාරම රට හමුවේ අනාවරණ කිරීම සඳහායි. සියලු තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව දක්ෂිණාධිවේගී මාර්ගයේ පින්නදුව පිටවීමේ ස්ථානයේ ජාවාරම්කරුවන් පැමිණෙන තෙක් අප රැක සිටියා. කෙසේ වෙතත් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් තම මෝටර් රථයෙන් අප පසු කර ගියේ ඇසිල්ලක වේගයෙන්. ඒත් ඔවුන්ගේ වේගය බාල කිරීමට දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වුණා. මෝටර් රථයේ සිටි පුද්ගලයන් සිව් දෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනෙනවා. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් මද්‍රව්‍ය රැගෙන එන මෝටර් රථයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වනවා. එනේක මොනවද තියෙන්නේ දිනෝනේක වාහන නම්බර මොකද 300ක ඩෑෂ් මට මතකයි අස්කා කාර් ගන්නේ ෆැමිලි එක පුරුදු දරංජය ගන්නවා ඔබ දැන් මොකුත් කියන්න ඕනේ නැහැ පොඩ ඉස්සරහින් ඉන්න බම් මේ ඉක්මනට වරින් කියන්න හොඳේ හෙලෝ මේ ඉස්සර නවත්තන් ඉන්නේ නෝ පුරුදු විතර ඉන්න කෙනෙක් කරනවා ඉස්සරහට මොකද ඒ පසුපසද හබා ගිය නිලධාරීන් ඔවුන්ද අත්අඩංගුවට ගත්තා. එහි සිටි පුද්ගලයන් දෙදෙනෙකු සතුව තිබී සොයාගනු ලැබුවේ කුෂ් නැමැති මද්‍රව්‍යයක්. පළමුව අත්අඩංගුවට ගත් පිරිස මද්‍රව්‍ය සංගවා තිබුණේ ලැප්ටොප් පරිගණකයක් තුලයි. කාර් එකේ තියෙන බඩු ඔක්කොම දන්නවා. මේ ස්ක්‍රීන් අනම් මනම් හංගන්න බෑ. ලැප්ටොප් බලන්න පොඩ්ඩක්. ලැප්ටොප් බලන්න පොඩ්ඩක්. පරිගණකයේ කොටස් ඉවත් කර එම ස්ථානවල මද්‍රව්‍ය ගබඩා කර තිබුණා.
පාවිච්චි කරගෙන හොද නැත්නම් යන තැන බඩු සැකකරුවන් හෙළි කළ කරුණු අනුව ගාලේ තවත් ස්ථානයක් වැටලීමට හැකිවනවා. ඒ පිළිබඳ තොරතුරු හෙට රාත්‍රී 6:55ට අද දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව රැගෙන යාමට අවසර ලබා දෙන්නේ ඉන්ධන කාන්දුව නිසා සිදු වූ පරිසර හානිය පිළිබඳවද සාකච්ඡා අවසන් වූ පසුව බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා. මේ අතර නීතිපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත දැනුම් දී ඇත්තේ සමුද්‍රීය හානිය පිළිබඳ හානි පූර්ණය කිරීමේ සාකච්ඡා මෙතෙක් අවසන් වන නොමැති බවයි. අනෙකුත් ගාස්තු ගෙවීම්ද තවමත් සිදු කර නොමැති බවත් නීතිපතිවරයා දැනුම් දෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. දික්වැල්ල දොඩම්පහළ මාර්ගයේදී පාසල් දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් ගමන්ගත් යතුරුපැදියක් දෙවරක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා. ලිස්සා ගොස් අනතුරට ලක් වූ යතුරුපැදිය අසල සිටි අයෙකු විසින් මාර්ගය නිවත් කිරීමට පියවර ගන්නා අතර සුළු වේලාවකින් තවත් යතුරුපැදියක් පැමිණ එහි ගැටෙන ආකාරයද කැමරාවේ සටහන් වූයේ මෙලෙසින්. පසුගිය රජය සමයේ සංවර්ධනය කළ ගාල්ල පිලාන බණ්ඩකන්ද මාර්ගයේ නිසි අයුරින් ඉදි නොකළ බව පවසමින් ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. ඒ අතරතුර මාර්ගයේ ඉදි කළ කොන්ත්‍රාත්කරු එම ස්ථානයට පැමිණීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. අසල්වාසීන් සමග ඇති වූ අරවුලක් මුල් කරගනිමින් කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අද එම මන්සන්දියේ අධිබලත විදුලි කණුවක නැගී විරෝධතාවක නිරත වුණා. පසුව විදුලි බල මණ්ඩලයේ ගින්වීමේ ඒකකයේ සහ පොලිසිය විසින් එම පුද්ගලයා කණුවෙන් පහළට රැගෙන එනු ලැබුවා. මෙම සිද්ධිය නිසා අවට ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කිරීමට සිදු වූ අතර වැල්ලම්පිටිය කොළොන්නාව ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදිබදයක්ද ඇති වුණා. දැන් බිස් ඇට් 10 විශේෂාංගය. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව ලියක මහිම ව්‍යාපාර ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. මෙම වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණේ ව්‍යාපාර අලෙවිකරණ ආයතනය විසින්. මොරිෂස් රාජ්‍යයේ ඇනුමකට අනුව ශ්‍රී ලංකාවේ නිපද වූ විශාලතම ධීවර යාත්‍රාව පසුගියදා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. දියලගොඩ පයාගල දනුෂා මැරින් ආයතනය විසින් නවීන තාක්ෂණය නිෂ්පාදනය කරන මෙම යාත්‍රාවේ වටිනාකම රුපියල් මිලියන 56ක්. එම පුවතත් සමගින් අද දෙරන රාත්‍රයේ 10 පුවත් ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.